අපේ ආගමික වැඩසටහන ආරම්භයේදීම ඔබතුමන්ලාට අනුපස්ථිතියේ හඳුන්වලා දෙන්න සූදානම් වුණා. හඳුන්වලා දුන්නා. අප ගෞරවාර ශාස්ත්‍රපති මටුවංගල රාහුල පණ්ඩිත හාමුදුරන් වහන්සේ පිළිබඳව මා දීර්ඝ විස්තරයක් කළා පළමුවෙන්. ඒ නිසා අමුතුවෙන් දැන් මේ වෙලාවේ තවත් විස්තර කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. දැන් උන්වහන්සේ දැක්වහම උන්වහන්සේගේ අනුශාසනාව කරගෙන යනකොට ඔබ සැමට තේරෙන්න පුළුවනි මේ මෙහි හිටපු රාහුල හාමුදුරුවෝ වෙන හාමුදුරු කෙනෙක්ද කියලා. දැන් ඒ හාමුදුරුවෝගේ මේ ලොක්ඩවුන් එකේ මේ හිර වෙලා ඉඳලා ඒ හාමුදුරුවන්ගේ ශරීර ස්වභාවය මුහුණේ අලංකාරය ඔක්කොම වෙනස් වෙලා ගිහිල්ලා අමුතුයි දැන්. ඒ නිසා දැන් කල්පනා නිමල් මහත්තයා නම් අඳුරගනි එක වරම අවසියලා. ඒ නිසා ඒ වගේම චාදරිය නෝනා මහත්මිය. ඔව් දැන් අපේ ශාස්ත්‍රපති පණ්ඩිතාරු බටුවංගල රාහුල හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරાવી. කවුරුත් ධර්ම දේශනාවට සවන් දීමට කරුණා කරලා සූදානම් වෙන්න. අද දවසේ උදේ පටන් මේ මොහොත දක්වාම ඔබ සම සියලු දෙනාම සිද්ධ කරගන්නට යුදනා වූ උත්තම වූ පුණ්‍ය ධර්මයන් සියල්ල ශක්තිය බලයෙන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්නයේ ආරක්ෂා සරණේ වාගේම ලෝකපාල කල්පේශාක මහේශාක සියලුම දේව දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂා සම්පත්තිය ලැබීමෙන් ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර ආදීන්ගේ ආශිර්වාදයට ලැබීමෙන් ජීවමාන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ධාතුන් වහන්සේලාත් වන්දනමාන කිරීමෙන් ජීවමාන බුදු කෙනෙකුට කරන ආගමික ශ්‍රද්ධාව භක්තිය පූජා කරමින් අපි වන්දනමාන කළා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද විශේෂයෙන් ලෙච්චොත් බෞද්ධ විහාරයේ වැඩ ඉන්න මමත් ඒ වගේම අපේ සූර්යවැව කුසල හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ ග්ලාස්කෝ පන්සලෙන් අපේ රේවත හාමුදුරන් වහන්සේ සියලු දෙනාගේම ආශිර්වාදයක් ලැබීමෙන් ඔබ සමගී අද දවසේ මේ සිල් වැඩසටහන බොහොම ධාර්මික දවසක් හැටියට මතක තබා ගන්නට ඕන. වාසනාවන්ත ජීවිතයේ එක උතුම් දිනයක් හැටියට මතක තබාගෙන හැමදෙනාම නවග්‍රාහදීන්ගේ යම් කිසි අපලුපද්දයක් තිබුණා නම් දැනටත් තිබේ නම් ඉදිරියටත් එන්න තිබේ නේ සියල්ලක් මහා දුරීභූත වෙලා ලෙඩ දුක් කරදර හිරියර මේ කොරෝනා වෛරස් වලින් මේ වෙලාව අපට බොහොම පහසුවෙන් සන්තෝෂයෙන් සුබ වාසනාවන්ත අනාගත ජීවිතයක් ගත කරනවා වගේම දීර්ඝායු ශ්‍රී සම්පත්තිය ලැබීමෙන් අපි සියලු දෙනාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට උදේපටන් මේ මොහොත දක්වා කරගන්නා සියලු පුණ්‍ය ධර්මයන්ගේ ශක්තිය බලය හේතු වාසනා වේවා වාසනාවන්ත වේවා කියලා දැන් කවුරුත් එක බොහොම සදී පැදී ශ්‍රද්ධාවන්ත භක්තියෙන් යුක්තව සිතින් යුක්තව මේ ධර්ම දේශනාවට පින්නොත්නි සමන් දෙන්න දැන් නාගරුත හාමුදුරන් වහන්සේ අපි ආරාධනා කරනවා කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ ආරාධනා පිළි අරගෙන මේ සඳහා මේ අන්තර්ජාලය මගින් සම්බන්ධ වීම ගැන අපි ඔබ වහන්සේට බොහෝම පින් දෙනවා ආශිර්වාද කරනවා. එහෙනම් ධර්ම දේශනාව සිද්ධ කරන සේක්වා කියලා අපි ආරාධනා කරනවා. දැයි සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිච්චා භික්ඛවේ සංඛාරා අද්දුවා භික්ඛවේ සංඛාරා අනස්සාසිකා භික්ඛවේ සංඛාරා යාවංචිදං භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං තී
ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති අපේ අතිගෞරවභාර්ය දෙදියවල විමල ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත කමුරාවල සිරේවත නාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ලෙච්චුවත් විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිකාරී අපේ ශාස්ත්‍රවේදී සූරියවැව කුසල පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. කාරුණික පින්වතුනි, අද අවුරුද්දේ පළවෙනි පෝය නිමිති කරගෙන පෝය 28 වෙනිදා තිබුණේ. අද මේ සෙනසුරාදා විවේකී දවස තුල ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයේ මේ සීල සමාදාන කටයුතු සිද්ධ කරන මොහොත. ඉතින් ඒ සඳහා අනුශාසනාවක් සිද්ධ කරන්නට අපේ අතිගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ කුසල හාමුදුරුවන් වහන්සේ ඒ වගේ මුකුල් මහත්මයාත් මට දුරකථනයෙන් කතා කළා. ඒ විදියට ඒ ආරාධනාව අනුව අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවසරය ඇතුව මේ ආරාධනාව අද දවසේදී අපට බාර ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපි සියලු දෙනාම යම්කිසි ව්‍යසනකාරී වාතාවරණයක් තුල ජීවිතය සහ මරණය පිළිබඳව වැඩිපුර හිතන කාල සීමාවක් හැටියට අපේ දෛනික කටයුතු ටිකක් අඩපණ වෙච්ච ඒ වගේම මේ ලෝකයේ දිහා ටිකක් විවෘතව බලන්න අපේ ඇස්වලට අපේ හිතට මොළයට ආරාධනා කරන කාල සීමාවක් තමයි අපි මේ ගත කරමින් ඉන්නේ. ඉතින් අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ අවශ්‍ය කරන අනුශාසනාවන් සිද්ධ කරලා මෛත්‍රී භාවනාව ඇතුළු භාවනාවන් සිද්ධ කරලා මේ විවේකී කාල සීමාව තුළ මේ අනුශාසනාව සිද්ධ කරනු ලබන්නේ ටිකක් මේ අපි මේ ඉන්න තත්වයක් එක්ක ලෝකයේ දිහා අපි ආපහු පාරක් හැරිලා බලමු කියන යෝජනාවත් එක්ක. එතකොට පින්නතුනි මේක අපේ ජීවිතය තුල ටිකක් ඕනම මාතෘකාවක් පිළිබඳව අපිට වැඩිපුර හිතන්න පුළුවන්. නොහිතා ඉන්නත් පුළුවන්. ඕනම අනතුරක් අපිට උදා වෙනකොට ඒ පිළිබඳව හිතලා සමහර වෙලාවට ඊළඟට ගන්න තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව අපි හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඕන එකක් වෙච්චාවේ කියලා හිතනවා වෙන්න පුළුවන්. එහෙම හිතන මිනිස්සුත් ඉන්නවා, නොහිතන මිනිස්සුත් ඉන්නවා. ඉතින් බෞද්ධ අපි ගොඩක් වෙලාවට මේවත් එක්ක අපේ ජීවිතයට එකතු කරගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි මේ අපි ගත කරනු ලබන මේ පැන්ඩමික් එක එහෙම නැත්නම් මේ වසංගත తত্ত্বය විවිධ අවස්ථාවන් වලදී අපි පහු කරගෙන ඇවිල්ලා තියෙනවා මේ ලෝකේ. නමුත් දැන් අපිට එන්න මේ ලෝකයේ ටිකෙන් ටික අපට ජීවත් වෙන්න නුසුදුසු තැනක් බවට පත් වෙමින් යනවාද කියන හැඟීමත් ඒකම තියෙනවා. ඉතින් ඒක නිසා සමහර උදවිය වෙන ග්‍රහලෝක හොයාගන්න උත්සාහ දරනවා. මේ මානවයාගේ පැවැත්ම මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් අඟහරු ග්‍රහලෝකයේ මත හරි ටිකක් පිහිටවලා තියන්න පුළුවන් නම් හොඳයි කියන විශ්වාසයෙන් කටයුතු කරන විද්‍යාඥයෝ ඉන්නවා. සඳ මත පිහිටවලා තියන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන විද්‍යාඥයෝ ඉන්නවා. හැබැයි මේ විශ්වය පිළිබඳව අප තුල තිබෙන දැනුම ඒ වගේම ආකල්පය මත තමයි මේ හැම එකක්ම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මම අද මාතෘකාව තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපට මේ ලෝකය මේ තත්වයටපත් වෙනවා නම් අප කුමක් කළ යුතුද? අපට මොනවාද කරන්න පුළුවන් අපේ ජීවිත කාලය තුල කියන එක පිළිබඳව පුංචි ඉඟියක් සාකච්ඡාවක් සිද්ධ කරන්න. වෙනතුනේ මම මාතෘකාව විදියට තබා ගත්තේ අංගුත්තර නිකායේ සත්ත සූර්යෝද්ගමන සූත්‍රය. ඉරවල් 7ක් පායනවා කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන ඉතාමත්ම විද්‍යාත්මක පසුබිමක් තියෙන සූත්‍රයක් තමයි මේ සත්ත සූර්යෝද්ගමන සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේකෙදිත් බුදුහාමුදුරන්ට ඕනකම තිබෙන්නේ මේ විශ්වය පිළිබඳව කතා බහ කිරීම නෙවෙයි. නමුත් මේ තිබෙන්නා වූ අනතුරුදායක ස්වභාවයත් එක්ක අනාගතයේ වෙන්න පුළුවන් ව්‍යසනකාරී තත්වයක් එක්ක
ඒකට සූදානම් වෙන්නේ කොහොමද මුහුණ දෙන්නේ කොහොමද මේ ජීවිතය පිළිබඳ ඒ ඔස්සේ හිතන්න කියන එක. ඉතින් ඒ අනුව තමයි මං මාතෘකා කරපු පාඨය තුල අන්තර්ගතයේ තියෙන්නේ මහණෙනි සංස්කාරයන් අනිත්‍යයි. ඒ වගේම සංස්කාරයන් අස්තිරයි ස්ථිරභාවයකින් තොරයි. ඊළඟට සංස්කාරයන් අපට සැනසීමක් ගෙන දෙන්නේ නැහැ. මේ තියෙන සියලුම අචේතනික සචේතනික මේ සියලුම පදාර්ථයන් අපට කවදාක්වත් සැනසීමක් ගෙන දෙන්නේ නැහැ. ඊළඟට අපට යම් බඳු මේ සංස්කාරයන් මේ අනිත්‍ය තත්වයටපත් වෙන එහෙම නැත්නම් වෙනස් තත්වයටපත් වෙන ස්ථිරතාවයක් නැති සැනසීමක් ගෙන දෙන්නේ නැති මෙන්න මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුයි. නොඇලීමට සුදුසුයි. විශේෂයෙන් එයින් මිදීමට සුදුසුයි කියන අදහස මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය තුල අපට පැහැදිලි කරනවා. පින්වතුනි අපි ඇත්තටම අපේ ජීවිතය තුල මේ සංස්කාරයන් කෙරෙහි අපගේ ශරීරය කෙරෙහි ඒ විතරකුත් නෙවෙයි බාහිර ලෝකය කෙරෙහි බාහිර වස්තු කෙරෙහි බාහිරේ ලෝකයේ තිබෙන විවිධ සංකල්ප කෙරෙහි අප විවිධාකාරයෙන් සාමාන්‍යයෙන් බැඳීමක් ඇලීමක් තියෙන පෘථග්ජනයෝ විදියට. ඒකට නිකන් අපි ටිකක් මේ දේවල් පිළිබඳව කල්පනා කරනකොට ඇයි මෙහෙම ඇලෙන්නේ කියලා ටිකක් හිතන්න. එහෙම නැත්නම් අපි මේ දේවල් පිළිබඳව බැඳීම් ඇති කරගන්නේ, ඒ වගේම ඒවා නිසාම අපි ශෝකයට දුකටපත් වෙන්නේ. මේ වෙනස් වීම පිළිබඳව එහෙම නැත්නම් මේවයි තිබෙන්නා වූ අස්තිරතාවයේ පිළිබඳව අප තුල තිබෙන්නා වූ නොදැනුවත්කම නිසාමයි කියන එක තමයි මේ සූත්‍රය තුල වැඩිපුරම අපට අවධාරණයට ලක් කරන්නේ. පින්තුනි දැන් ඉස්සෙල්ලාම අපි බලමු මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ විස්තර කරන්නා වූ කාරණාවන්ට ඉස්සෙල්ලා දැන් අපිට මේ අපේ ලෝකය පිළිබඳව අපේ දැනුමක් තියෙනවනේ. දැන් ගත්තොත් එහෙම අපට ගෙයක් දොරක් මොනවා හරි පොඩි ඉඩ කඩමක් තියෙනවා නම් දැන් ලංකාවේ යම්කිසි අපට තිබෙනවා නම් දීපලක් අපි නිතරම ඒ පිළිබඳව දැන් බලන්නකො ලංකාවේ ගොඩාක් වෙලාවන් වලදී අපිට දකින්න හම්බ වෙන්නේ ඉඩම් නඩු වැඩිපුර කාලයක් තියෙනවා. උසාවි වල ගිහිල්ලා ඉඩම් නඩු සමහරක් වෙලාවට පරම්පරා ගානක් ඉඩම් නඩු කියනවා. ඒවා නිරවුල් කර ගැනීමේ අරමුණ ඇති කරගෙන සමහරක් වෙලාවට මේ දේවල් කෙරෙහි අප තුල යම්කිසි සාධාරණ විදියට ඊළඟ පරම්පරාවට මේවා අපි පවර්ලා දෙන්න ඕන කියන කැමැත්තක් එක්ක තමයි මේ දේවල් නිරවුල් කරගන්න පුජ්‍යලෝ ඒ වගේ දේවල් වලට එකතු වෙලා තියෙන්නේ. නමුත් මේ හැම එකක් දිහාම බැලුවට පස්සේ අපි ටිකක් විවෘතව ලෝකයේ දිහා බැලුවට පස්සේ ඇත්තටම අපි ඒකත් එක්ක මේ ඇලිලා කාලය ගත කිරීම කොතරම් සමහර වෙලාවට නිෂ්ඵලද කියලා හිතෙන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ විශ්වයේ අපි ගත්තොත් එහෙම අපිට හිමි තැන අපි කවුද? අපි කොතනද ඉන්නේ? අපි මොන තරම් පුංචි කොටසක්ද කියන එක පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් අපේ ජීවිතය තුළට ලබා ගන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතනවා ඔබ ඒ දැනුම යම් පමණකට අත්පත් කරගත්ත පිරිසක් තමයි අපිත් එක්ක මේ අද දවසෙත් එකතු වෙලා ඉන්නේ. පින්නතුනි මේ අපි සාමාන්‍යයෙන් අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන නිකන් හිතමුකෝ. දැන් සූර්යයෙක් වට කරගත්ත ග්‍රහ ලෝක කීපයකනේ අපි ඉන්නේ. එයින් පෘථුවිය කියලා කියන්නේ අපි ඉන්න ග්‍රහ ලෝකයට. එතකොට මේකේ මේ ජීවය හටගන්නට හේතු වෙච්ච මූලික සාධක ටිකක් තියෙනවා. ඒවා විද්‍යාත්මක සාධක. ජලය, වායුව ඇතුළු ඒ සියලුම දේවල් අවසානයේ ජීවියා පහළ වුණාට පස්සේ ඒකේ ආහාර රටාවකට එහෙම නැත්නම් අපේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන සාධක මේ මහ පොළොව තුල තියෙන නිසා. එතකොට පින්වතුනි සාමාන්‍යයෙන් මේ සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ දැන් අපේ මං කිව්වේ පටන් ගත්තේ ඉඩම ගැනනේ. අපේ තියෙන ඉඩම් කෑල්ල අපිට හරි ලොකුයි. පර්චස් 5 හරි 8 හරි 2 හරි 10 හරි ඒක ඉතාමත්ම වටිනවා අපිට. අපේ සතු දීපල අපිට ගොඩාක් වටිනවා. නමුත් මේක දැන් සංසන්දනාත්මකව ටිකක් එහාට යනකොට අපි කොතනද ඉන්නේ? අපි කොච්චර පුංචි තැනකද ඉන්නේ කියලා දැනෙන්න පුළුවන්. දැන් පින්නතුනි දැන් සාමාන්‍යයෙන් මේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳව විද්‍යාත්මක මත
තියෙනවා. වසර බිලියන 4.5කට පමණ පෙර වායු වලාවන් සම්පූර්ණයෙන්ම නිහාරිකාවක් මගින් ඉස්සෙල්ලම සූර්යයා ඇති වෙලා ඊට පස්සේ සූර්යයා වටේ තිබෙන ග්‍රහලෝක ටික හටගත්තා කියලා. එතකොට මේ ග්‍රහලෝක හට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ওই විදියට දැන් මේ කාල සීමාවක් ගිහිල්ලා ක්‍රමානුකූලව වසර ගානක් මිලියන ගානක් පහුවෙලා ඉතින් යම් ජීවයකට සුදුසු වාතාවරණයක් හැදෙනවා. එතකොට විශේෂයෙන්ම සාගරය කියන එක තමයි ඉතාමත්ම වැදගත් සංසිද්ධිය බවට පත් වෙන්නේ මේ පෘථුවිය තුල ජීවය හට ගැනීමට. එතකොට ඒක අවසානයේදී අපිට මේ වසර මිලියන 5ත් 7ත් අතර කාලයකදී තමයි සාමාන්‍යයෙන් මේ පෘථුවිය ඇතුලේ විද්‍යාත්මක මතයට අනුව මිනිස් ජීවය කියන එක පහළ වුණා කියලා කියන්නේ. එතකොට ඔහොම ආපු එක ඉතින් දැන් අපි යම්කිසි කාල සීමාවක් තුල ඉන්නවා. දැන් මේ විශ්වයේ අපි විතරද ඉන්නේ කියලා හිතුවොත් එහෙම අපිට අපේ බුදුදහමේ හම්බ වෙනවා කාම ලෝකම 11ක්. දිව්‍ය ලෝක 6ක් හම්බ වෙනවා, බ්‍රහ්ම ලෝක 15ක් හම්බ වෙනවා. ඊළඟට ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, අකින්චඤ්ඤායතනෙ, නේව සංඥානා සංඥායතනෙ කියලා තවත් සිත මිස කය නැති බඹලොව 4ක් කියලා බ්‍රහ්ම ලෝක තවත් 4ක් හම්බ වෙනවා. ඔය විදිහට නිවන දක්වා මේ කාම ලෝක 11 ඇතුළේ. ඒ කියන්නේ කාම ලෝක 11යි, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, අපාය 4යි. ඒ 11 ඇතුළු එතකොට මේකෙත් විශාල ලෝක සංඛ්‍යාවක් පිළිබඳව කතා වෙනවා. එතකොට බුදුදහම තුල මේ අපි ගත කරන මේ චක්‍රාවාටය පිළිබඳව පවා කතා බහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මුගලන් මහරහතන් වහන්සේ එර්දි බලයෙන් මේ චක්‍රාවාටයේ ගමන් කරපු ආකාරය පිළිබඳව අපි අහලා තියෙනවා. ඒක නිසා මේ විශ්ව ගවේෂණය කියන එක බුදුදහම තුල බුදුහාමුදුරුවෝ තපනීය ප්‍රශ්නවලදී එහෙම නැත්නම් මේ අව්‍යාකෘත ප්‍රශ්න නැත්නම් උත්තර නොදී බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න අතර මේ ලෝක විෂය පිළිබඳව තියෙනවා. නමුත් ලෝක විෂය පිළිබඳව උන්වහන්සේ සුදුසු තැන්වලදී ඒවා ඍජුවම ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරපු තැන්වලදී බුදුහාමුදුරුවෝ ඒවා ඒතෙන්ට අදාළ නැති. දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ මාතෘකාව කතා කර ඉඳද්දී එකපාරටම දැන් කවුරු හරි මෙතන එක්කෙනෙක් තේ වතුර එකක් ගැන කතා කරත් පොඩි සාධාරණත්වයක් තියෙනවා. එහෙම නැත්නම් මේකට අදාළ නැති මොකක් හරි දෙයක් කතා කරොත් ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මේ කරුණාකරලා මේක වෙන වෙලාවක කතා කරමු. දැන් මේක මෙතන කතා කරන්න එපා කියලා. ඒ වගේ සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවන් වලදී ඒවා ප්‍රතික්ෂේප කරලා අවශ්‍ය තැන්වලදී බුදුහාමුදුරුවෝ මේ දේවල් පිළිබඳව තාමත්ම පුළුල් විග්‍රහයන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වත්තුනි මේ විශ්වයේ විශාලත්වයේ පිළිබඳව අපි මොහොතක් නිකන් හිතුවොත් එහෙම දැන් අපේ මේ ග්‍රහ සූර්යයාත් එක්ක අපි පොඩි ග්‍රහලෝක ටිකක් අපිට තියෙනවා අපිට පේන්න තියෙන තත්වය. ඉතින් ඒකත් එක්ක ටිකක් අපි එහාට ගියොත් එහෙම සාමාන්‍යයෙන් අපේ මේ අපි ඉන්න ශීරපතේ තියෙනනේ අපි චක්‍රාවාටයක්. ඒ කියන්නේ අපි ඇතුළු සූර්යයා සහ ග්‍රහලෝක එකතු වෙච්ච යම් වලල්ලක හැඩේ කොටසකට අපි කියනවා මේ චක්‍රාවාටයක් කියලා. එතකොට ඒ චක්‍රාවාටය තුල සාමාන්‍යයෙන් අපි අපට එහාට මෙහාට කවදාක්වත් ගමන් කරන්න බෑ. අපිට සාමාන්‍ය හඳට ගමන් කරන්නත් කොච්චර අමාරුද? අඟහරු ලෝකයට ගමන් කරන්නත් කොච්චර අමාරුද? නේද? ඉතින් තවත් එහාට ගමන් කරනවා කියන එක සෑහෙන දුරට අමාරු කාර්යයක්. එතකොට අපිට මේ ලෝකේ මිනුම් දඬු තියෙනවනේ එක දේවල් වලට වේගය, කාලය, බර මේ දේවල් මනින්න. එයින් සියුම්ම මිනුම් දඬ තමයි ආලෝකය කියලා කියන්නේ. එතකොට ආලෝකය සාමාන්‍යයෙන් තප්පරයකට ගමන් කරන දුරක් තියෙනවා. ඒ තප්පරයකට ගමන් කරන දුර කිලෝමීටර් ලක්ෂ 3ක් පමණ. එතකොට කිලෝමීටර් ලක්ෂ 3ක දුරක් ගමන් කරන්න පුළුවන් ආලෝකයට තප්පරයක් ඇතුළත. එතකොට ඒක අවුරුද්දක් ඇතුළත. එතකොට අවුරුද්දක් ඇතුළත ආලෝකය ගමන් කරන දුර අනුව තමයි අපි මේ ග්‍රහලෝක අතර දුරවල් සාකච්ඡා කිරීමට යොදාගන්නේ. එතකොට මේ මිනුම් දණ්ඩ ආලෝක වර්ෂ කියන නම පාවිච්චි කරනවා. එතකොට ආලෝකය අවුරුද්දක් ඇතුළත ගමන් කරන. දැන් තප්පරයකට කිලෝමීටර් ලක්ෂ 3 නම් තප්පර 60ක් තියෙනවා මිනිත්තුවකට. එතකොට ඒ විදිහට ගත්තට පස්සේ පැය 24ට තප්පර කොච්චර තියෙනවද කියලා හිතන්නකෝ. ඒක එතකොට අවුරුද්දක් ඇතුළත ගමන් කරන දුර ගත්තයින් පස්සේ
ඒකට තමයි අපි සාමාන්‍යයෙන් ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. එතකොට මේ ආලෝක වර්ෂයක් තුල අපිට ඒ මිනුම් දඬු ඇතුලේ අපිට කවදාකවත් ආලෝක වර්ෂයක් එහාට මෙහාට යන්න අපිට කිසිම ආකාරයක ගමන් පහසුවක් අපි තාම තනාගෙන නැහැනේ. අපිට ප්‍රවාහන හැකියාවක් එහෙම ඇත්තෙක් නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ தત્ත්වයේ තේරුම් අරගෙන තමයි මේ ආධ්‍යාත්මික දියුණුව කියන කාරණාව බුදුහාමුදුරුවෝ මේ විශ්වය පිළිබඳව දැනගෙන තිබිච්ච කරුණු කාරණාවන් එක්ක මේ භෞතික කාරණාවන් මේ කෙරෙහි සොයනවට වැඩිය ඊට වඩා ආධ්‍යාත්මික ක්‍රමවේදයක් සොයාගත යුතුයි කියන තැන ඉඳගෙන බෝසතාණන් වහන්සේ කරපු ක්‍රියාවක් එක පැත්තකින්. ඒ කියන්නේ විමුක්තිය තමයි ප්‍රධාන කාරණාව. නමුත් ඊට අතිරේක කාරණාවන් විදියට ඒක ඇතුළේ තිබෙන ප්‍රතිලාභ තියෙනවා අපිට. සිව්පිලිසිඹියා රහතන් වහන්සේ නමකට. එතකොට අර 이르දිලාභීන් අතර 이르දි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. එහෙම නැත්නම් 이르දියෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව අතරින් මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ස්ථානයටපත් වුණා. එහෙනම් ඒවා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා නැහැ ඒ කාරණාවන්. එතකොට මුගලන් මහරහතන් වහන්සේට මේ විශ්වයේ වටයක් වැඩම කරලා එන්න මේ වක් වූ අත දිගාරින කාල සීමාව තුළ පුළුවන් කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒවා පිළිබඳව අපි ඇත්තටම හොයලවත් ගවේෂණය කරලවත් එහෙම නැහැ. මේ විද්‍යාව හොයාගෙන තියෙන භෞතිකව මේ කරන කාරණාවන් ටික විතරයි. එතකොට පින්නතුනි සාමාන්‍යයෙන් මේ විශ්වය ගත්තට පස්සේ අපි සූර්යයත් එක්ක අපි සාමාන්‍යයෙන් මේ තියෙන අපේ චක්‍රාවාටය තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ අපේ චක්‍රාවාටය ගත්තොත් මේ කියන්නේ අර කියන සූර්යයන් වට කරගත්ත ග්‍රහලෝක තියෙන මේ චක්‍රාවාටය ගත්තන් පස්සේ ඒකේ විස්කම්භය කියන්නේ පළල ගත්තොත් එහෙම ආලෝක වර්ෂ 100ක තරම් පළලක් තියෙනවා. එතකොට මේ කියන්නේ මේ පළල ගත්තට පස්සේ ඔබට හිතන්න පුළුවන් කවදාකවත් අපිට ඇවිදගෙන යන්න පුළුවන් කියලා වෙලා. මොන වාහනයක් ගත්තත් ආලෝක වර්ෂ 100ක පළලක් ඇතුළත අපට ඇවිදගෙන යන්න පුළුවන් කමක් නැහැ. එතකොට පින්නතුනි ඔහොම ගියාට පස්සේ අපේ චක්‍රාවාටයේ පස්සේ තවත් ඒ වගේ චක්‍රාවාට එකතු වෙච්ච ඒ වගේ චක්‍රාවාට 54ක් තරම් එකතු වෙච්ච ඊළඟ තව චක්‍රාවාට සමූහයක් හම්බ වෙනවා. අපි ඒවට කියනවා චක්‍රාවාට සමූහ කියලා. එතකොට මේ චක්‍රාවාට සමූහ ඇතුලේ අපට ඇවිදින්න පුළුවන් කමක් කොහොමවත් ඇත්තේ නැහැ කිසිම ආකාරයක සිහිනයක් විතරයි. සමහර වෙලාවට දැනට තියෙන විද්‍යාව ඇතුලේ කොහොම කරත් ඒවා කවදාකවත් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ ආලෝක වර්ෂ බිලියන 10ක් තරම් තරම් පළලක් තියෙන මේ චක්‍රාවාට සමූහය ඇතුලේ. ඉතින් නිකන් හිතන්න එතකොට අපි මොනතරම් කුඩා තැනකද අපි ඉන්නේ. එතකොට ඒ විදියට ගිහිල්ලා පින්නතුනේ ඒ සමූහත් එකතු වෙලා තවත් සමූහයක් හැදෙනවා. ඉතින් ඒකේ කුඩා සමූහ දැන් අර මං කියපු චක්‍රාවාට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම චක්‍රාවාටයක දිගපළල ආලෝක වර්ෂ කොච්චරද කියන එක මම සඳහන් කරා. ඒ විදිහේ චක්‍රාවාට එකතු වෙච්ච 54ක සාමාන්‍ය සමූහ තියෙනවා. ඒ සමූහත් තව 100 ගාණක් එකතු වෙලා තවත් එකක් හැදෙනවා. එතකොට අනන්ත විශ්වයක් අපිට හම්බ වෙනවා. ඉතින් ওই විදිහට ගිහිල්ලා පින්නතුනේ අවසානයේදී අපට මේ දැනට ලෝකේ හොයාගෙන තියෙන සියලු දුරේක්ෂ වලින් බලන්න පුළුවන් උපරිම දුර. ඒකට අපි කියනවා ඔබ්සර්වල් යුනිවර්ස් කියලා ඉවරලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ චක්‍රාවාට විශාල සමූහයක දකින්න පුළුවන් දුර. එතනින් එහාට විශ්වය තියෙනවා. නමුත් විශ්වය දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් එච්චරට මේ දිගක් පළලක් තියෙන මහා විශාල විශ්වයක අපි තාමත්ම පුංචි තැනක ඉන්න පිරිසක්. එහෙනම් අපි සාමාන්‍යයෙන් මේ පර්චස් 5ක් 6ක් වෙනුවෙන් සමහර වෙලාවට අපිට අපේ සහෝදරකම් ඥාතිකම් බැඳීම් මේ සියල්ල නැති කරගන්න පුළුවන් වෙන පුංචි ද්‍රව්‍යයක් වෙනුවෙන් අපේ දේවල් නැති කරගන්න පුළුවන් සමහර වෙලාවන් වලදී අපි භෞතිකව හිතන මේ පදාර්ථයන් වල තිබෙන දැන් සාමාන්‍යයෙන් ලෝකේ හැමතැනම රත්තරන් හම්බ වෙන්නේ නැහනේ. ඉතින් රත්තරන් තියෙන්නේ මේ සීමා සහිත තැනක.
නමුත් විශ්වයත් එක්ක ගත්තට පස්සේ මොන තරම් රත්තරන් කොටසක් ඇද්ද? රත්තරන් හොයාගන්න පුළුවන්කම තියෙනවා අනිත් ග්‍රහ ලෝකත් එක්ක ගත්තට පස්සේ. එහෙනම් දුලබ දේවල් වෙනුවෙන් නෙමෙයි අපි කවුරු එක්කත් කිසිම අවස්ථාවක මේ කටයුතු කරනු ලබන්නේ සුලබ දේවල් වෙනුවෙන්. රත්තරන් ගත්තත් එහෙමයි, රිදී ගත්තත් එහෙමයි, මුතුමැණික් ගත්තත් එහෙමයි, වෙන දෙයක් ගත්තත් එහෙමයි අපට අහිමි නිසා තමයි අපි හැම අවස්ථාවකදීම මේ දුලබත්වය නිසා නෙමෙයි සුලබත්වය තුල අපිට අත්පත් කරගන්න පුළුවන් හැකියාවක් ඒ දේවල් වල නැති නිසා අපිට තියෙන දෙයට පොර කන ගතියක් තියෙනවා. ඉතින් එහෙම තමයි අපි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පින්වතුනි අර කියන සම්පූර්ණයෙන්ම අර මං කියපු මේ විශාලම දැනට හොයාගෙන තිබෙන මේ චක්‍රාවාට එකතු වේ පළල විතරක් පින්වතුනි ආලෝක වසර බිලියන 93ක් තරම් පළලක් තියෙනවා. ආලෝක වසර බිලියන 93ක් තරම් පළලක් තියෙනවා. මේ විශ්වයේ අපිට පේන ටික. ඒ කියන්නේ පේන ටික කියලා කියන්නේ පියවිය හැකට නෙමෙයි හබෙල් දුරේක්ෂය වගේ විශාල දුරේක්ෂ වලින් දකින්න පුළුවන් විශ්වය. එතකොට එච්චරට මහා විශාල තැනක අපි තනි වෙච්ච හුදකලා වෙච්ච පිරිසකුත් නොවෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් පින්නතුනි දැන් අපි හැරෙමු මේ අපේ පෘථුවිය විනාශය පිළිබඳව අපිට විවිධාකාරයේ අදහස් කතන්දර අපිට විටින් විට අහන්න ලැබුණා. ඒ අතරතුර විශේෂයෙන්ම දැන් 2012 වසර තුල ලෝකේ විනාශ වෙනවා කියලා ඒකට පිරිසක් සූදානම් වුණා. විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කළා, බැලුන් හැදුවා, බේරෙන්න ක්‍රම තියෙනවද කියලා හැදුවා. ඉතින් ඒක කාලවලදී මේ ලෝක විනාශය පිළිබඳව සංකල්ප එනවා. සාමාන්‍යයෙන් දැන් විද්‍යාත්මක ලෝකයේ අනුව දැන් ඔන්න සප්ත සූර්යෝද්ගමන සූත්‍රය සහ මේ විද්‍යාත්මක ලෝකයේ හොයා ගැනීම කියන කාරණාවන් ටික අපිට පොඩ්ඩක් ටිකක් හිතන්න පුළුවන්කම තිබෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ මේ දේශනාව මොනතරම් ප්‍රායෝගිකද මේ කාලයත් එක්ක මේ කියන කාරණාවන් එක්ක කොච්චර ගැලපෙනවද කියන එක. දැන් ওই සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ තියෙනවා අවුරුදු 100 ගාණක් දහස් ගාණක් ඊටත් වඩා බොහෝ කාලයක් ගියාට පසුව මෙන්න මෙහෙම සිද්ධ වෙනවා. මේ සූර්යයා ඊ타ත්ම දැඩි විදියට රස්ණයටපත් වෙලා ගහකොළ වියලිලා යන තත්වයටපත් වෙනවා. ඊට පස්සේ දෙවනි සූර්යෙක් පායනවා. එතකොට දෙවනි සූර්යයා පෑවුවට පස්සේ දෙවනි සූර්යාගෙන් දැන් සූර්යාගේ රශ්මිය ඔබ දන්නවා මේ අපි යුරෝපයේ ජීවත් වෙද්දිත් සාමාන්‍යයෙන් සමරයකට සෙල්සියස් අංශක 40ක් දක්වා උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ සමහර වෙලාවට අපිට යන්න එන්න අමාරුයි. එතකොට ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම වියලි කලාපයට මේ සූර්ය රශ්මිය සෑහෙන දුරට නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. එතකොට අපි මේ සමකයේ ආසන්න රටවල් වලට සූර්ය රශ්මිය දැඩි විදියට දැනෙනවා. දැන් සමහර කාලවලදී අපි දන්නවා මේ සූර්ය රශ්මිය නිසා මිනිසුන්ගේ ඇස් පැලිලා මිනිසුන්ව මැරෙනවා, මරණයටපත් වෙනවා. ඉන්දියාවේ එහෙම යම් කාල සීමාවන් වලදී අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා මිනිස්සු මැරෙනවා. ඒ කියන්නේ සූර්ය රශ්මියට ඔරොත්තු දී ගන්න බැරුව මිනිස්සු මැරෙනවා දැනුත්. එහෙනම් මේ අපි බොහොම සුළු කාල සීමාවක් තුල සුළු ආකාරයෙන් තියෙන සූර්යයේ රශ්මියට ඔරොත්තු දී ගන්නත් බැරුව මිනිස්සු මැරෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් සූර්යා හරහා සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ. එතකොට ඒ දේවල් මිනිස් සිරුරට ඉතාමත්ම අහිතකරයි. අපේ වාසනාවකට ඕසෝන් ස්තරය කියලා මේ වියනක් එහෙම නැත්නම් මේ වායුව සම්පූර්ණයෙන්ම අපට ඉතාමත්ම හැමට අහිතකර නොවන විදියට ඒක පෙරලා එවන්න පුළුවන් වියනක් අපිට තියෙනවා. ඒකත් අප විසින්ම දැන් ටික ටික විනාශ කරගෙන තියෙනවා. එතකොට ඒ නිසා අපිට මේ සූර්ය රශ්මිය දැඩිව දැනෙන්නේ නැහැ. දැන් මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ ඊළඟට කියනවා දෙවනි සූර්යෙක් පායනවා. සූර්යයන් දෙකක්. දැන් එකකින් මෙච්චරට හානියක් දැනට තියෙනවා නම් සූර්යයන් දෙන්නෙක් වුණාට පස්සේ කොහොම වෙයිද? එතකොට ඔහොම ගිහිල්ලා ඊට පස්සේ පින්නතුනේ ප්‍රධාන මුහුදු වගේ මේ දේවල් ටික ටික හිඳෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පින්නතුනේ තුන්වෙනි සූර්යෙක් පායනවා. මේ තුන්වෙනි සූර්යයා පෑවුවට පස්සේ සාමාන්‍යයෙන් අර විල්ද මේ ආදී දේවල්ද හිඳිලා ගිහිල්ලා ක්‍රමානුකූලව
දැන් පින්නතුනි මේක මුඩු බිමක් වේගන එනවා. එහෙම කරලා මේ පෘථුවිය තුල තව දුරටත් වාසය කරන්න බෑ. සම්පූර්ණයෙන්ම 6 වෙනි සූර්යයා පායනකොට මේක සම්පූර්ණයෙන්ම දුන් දමන ඊට පස්සේ 7 වෙනි සූර්යයා කියලා කියන්නේ තන්නේ කරම ගිනි ජාලාවක් බවට පත්. ගිනි ජාලාවක් බවට පත් වෙලා. දැන් මේ සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රය කියවනකොට පින්නතුනි මේටත් එක්කම තියෙන වර්තමාන හොයා ගැනීමක් තියෙනවා. වර්තමානයේ. එතකොට විද්‍යාත්මක ලෝකයේ තුල කියනවා තව වසර දැන් අපි මේ අපේ සූර්යයාගේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපි ඉන්න මේ සූර්යයාගේ මැදි වයසේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ මධ්‍යම වයසේ. එතකොට මේ මැදි වයසේ ඉඳලා තව වසර බිලියන 4.5ක් ගියාට පස්සේ කියන්නේ 4.5ක් විතර ගියාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ සූර්යයා මිය යන්න පටන් ගන්නවා. එතකොට ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සූර්යාගේ තිබෙන්නා වූ මේ ආලෝකය වැඩි වෙලා ක්‍රමානුකූලව මේක ටික ටික ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රසාරණය වීම යම් කාල සීමාවක් පැවතිලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වසර බිලියන 5ක් 7ක් අතර කාල සීමාවක් විතර යනකොට ඉතින් මේ කාලයන් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මමත් ඒ කාරණාවන් මේ මතකයේ හැටියට කියන්නේ. එතකොට ඒ කාල සීමාවන් ඇතුලේ මේ සූර්යයා ප්‍රසාරණය වෙලා මේකේ අවසානයේ වෙනකොට පින්නතුනි ඔන්න අර දැන් අර සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ කියන කාරණාව. දැන් මේක ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ විශාල වෙනවා. මේ විශාල වෙලා මේ සූර්යාගේ බලය අවසානයේදී අනිත් ළඟ තියෙන ග්‍රහලෝක ගිල ගැනීමට ලක් කරනවා. අඟහරු ග්‍රහලෝකය දක්වා මේ ප්‍රසාරණය විශාල වෙනවා. අන්න අර සම්පූර්ණ මේ කියන්නේ ගිනි දැල් වලින් ඒ සූර්යා විශාලත්වයටපත් වෙලා සම්පූර්ණයෙන් මේක අඟහරු ග්‍රහලෝකයේ දක්වා ගමන් කරනවා. එතකොට පෘථුවියට වෙන දේ හිතා ගන්න පුළුවන්. පෘථුවිය ඊට මැදින් තියෙන්නේ. එතකොට තුන්වෙනි ග්‍රහලෝකයේ හැටියට සූර්යාගේ ඉඳලා මේ තියෙන සියලු ග්‍රහලෝක ඉතා ඉක්මනින් සම්පූර්ණ විනාශ වෙලා යනවා. අර රස්නයටම පින්නතුනේ දැන් අර සූර්යයන් 7ක් පෑයීම කියලා කියන්නේ මෙන්න මේ අර සූර්යාගේ අපේ මැද ඉන්න මේ සූර්යාගේ ප්‍රසාරණය වීම හරහා මේ සම්පූර්ණයෙන්ම අපිට පෘථුවියට වෙන බලපෑම. එතකොට මෙන්න මේ විදියට අපට මේ විද්‍යාත්මක පැත්තෙන් එකක් අර සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ පැත්තෙන් තව විදියකට මේ සම්පූර්ණයෙන් මේක විනාශ වේගන යනවා. එතකොට තවත් අනතුරු තියෙනවා ලෝකේ විනාශ වෙන විවිධ ක්‍රම. බුදුහාමුදුරුවොත් මේ වතුරෙන් විනාශ වීම, මේ විදිහට රස්නයෙන් විනාශ වීම, මේ ආදී විදියට විවිධ තැන්වලදී ලෝකයේ විනාශය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා. එතකොට පින්නතුනි දැන් අපිට එහෙමනම් අපි මේ විනාශ වෙන ලෝකයක. හැබැයි අපිට ඒත් හිතා ගන්න පුළුවන් නිශ්චිත කාල සීමාවක් තව වසර බිලියන ගාණක් තියෙනවානේ. ඉතින් ඒක නිසා අපිට කොහොමත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතන්දරයේ පින්නතුනි දැන් අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේට වටපිටාවෙන් තිබෙනවා ග්‍රාහක කැබලි. එතකොට මේ ග්‍රාහක කැබලි මේවා නිරන්තරයෙන්ම කරකැවීමකට ලක් වෙමින් එහෙම නැත්නම් ගමනක යෙදෙමින් තියෙනවා. මේ ගමන් මාර්ග හිටපු ගමන් වෙනස් වෙනවා. එහෙම කරලා දැනටත් අපේ ග්‍රහලෝකයේ පැත්තට එන ග්‍රාහක තියෙනවා. එතකොට මේ ග්‍රාහක අපේ මේ ග්‍රහලෝකයේත් එක්ක ගැටෙන්න තියෙන අවස්ථාවන් ඕන තරම් තියෙනවා. මේ දේවල් ඒ නිසා අපි අර මේ මොනවා හරි අනතුරු ටිකක් වටපිටාවේ තියාගෙන තමයි මේ පෘථුවි වාසීන් විදියට ඉන්නේ. එතකොට මේ දේවල් සමහරක් වෙලාවට කිලෝමීටර ගාණක් පළල විශාලත්වයෙන් විස්කම්භයකින් යුක්ත ආකාශ වස්තු අපේ ඔළුවට ඉහළින් තියාගෙන තමයි අපි මේ පෘථුවියේ ඉන්නේ. මේ දේවල් ගමන් වාරයක් වෙනස් වෙලා මොකක් හරි දෙයක් වෙනස් වෙලා අප කරා පැමිණෙමින් තිබෙන ග්‍රාහක තියෙනවා. ඉතින් මේ දේවල් වල දිශාව වෙනස් වුණොත් හොඳයි. විද්‍යාත්මක උපකරණ හදාගෙන මේ දේවල් විනාශ කරන්න පුළුවන් නම් ගුවන්විදුලි හොඳයි. ඉතින් ඒ විදියට අපට අනතුරුදායක මට්ටම කියන එක පින්නතුනි එක පැත්තකින් තියෙනවා. ඒ ග්‍රාහක ගැටිලා
ඒ විතරකුත් නෙමෙයි පින්නතුනි. දැන් අපිට තියෙන ආසන්නයේ තියෙන මන්දාකිනියත් අපේ මන්දාකිනියත් එක්ක අනිවාර්යයෙන්ම ගැටීමකට ලක් වෙනවා. එතකොට ග්‍රහලෝක සමහරක් වෙලාවට එකින් එක හැපිලා විනාශ වෙන්නේ නැහැ. නමුත් ඒ කාල සීමාව වෙනකොට නම් මේ පෘථුවිය අර කියන විදිහට විද්‍යාත්මක ලෝකයේ කියන විදිහට අර විනාශය කරා ගමන් කරමින් ඉන්න කාල සීමාව. ඒ කියන්නේ සූර්යයා ප්‍රසාරණය වෙමින් ඉන්න කාල සීමාව. දැන් අපි ඕ ටික පැත්තකින් තියලා පින්නතුනි බැලුවොත් එහෙම අපිට වෙනස් සාධක තියෙනවාද අපේ පෘථුවිය අපෙන් නැත්නම් අපට අහිමි වෙන්න අපි මේ ඉන්න පෘථුවිය අපට අහිමි වෙන්න තියෙන සාධක තියෙනවාද? ඔයාලා බැලුවොත් එහෙම පින්නතුනේ අපි නිෂ්පාදනය කරලා තියෙන අප විසින් මිනිසාගේ ක්‍රියාකාරකම් කරනකොටගෙන අපි ගොඩාක් දේවල් මේ වෙනකොට හදාගෙන තියෙනවා අපේම විනාශය සඳහා. කොටින්ම කියනවා න්‍යෂ්ටික අවියායුධවල ඉඳලා විවිධ අවියායුධ මේ සියලුම දේවල් අපි මිනිසාට එරෙහිව තවත් පිරිසකට එරෙහිව නිෂ්පාදනය කරගත්ත දේවල්. හැබැයි මේ දේවල්ම පුපුරලා මේ දේවල් වලින්ම අපට අපේ විනාශය ඇති කරගන්න තරම් අවශ්‍ය කරන සාධක මේ පෘථුවියේ මේ වන විට ඕන තරම් තියෙනවා. ඊළඟට අපි නිෂ්පාදනය කරලා තියෙන වසවිස ටික ගත්තොත් එහෙම ඒ දේවල් ශරීරගත වීම තුලිනුත් ඒ දේවල් වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. එතකොට දැන් අපි මේ මොහොතේ අත්විඳිමින් ඉන්න මේ තත්වය කොරෝනා ව්‍යසනය පිළිබඳවත් විවිධ ආකාරයේ කතන්දර අපට අහන්න ලැබෙනවා. දැන් වෛද්‍යවරු 72 දෙනෙක් පමණ එකතු වෙලා කරපු ප්‍රකාශනයන් පිළිබඳව මේකේ ඇතුළේ තියෙනවා යම්කිසි සැලැස්මක් මේ දේවල් පිළිබඳව මේ කොරෝනා වෛරසය පිළිබඳව සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයි මේ අපි භුක්ති විඳින්නේ. ඉතින් මේවා හරියටම ඔප්පු වෙච්ච කාරණාවක් නෙමෙයි. එක අය සාකච්ඡා කරනවා. මොකද මේ දේවල් පිළිබඳව මේ ඉන්ජෙක්ෂන් පිළිබඳව 2015 කතා වෙලා තියෙනවා. එවනම් මේ පැමිණෙන්නේ නැති එකක් පිළිබඳව ඉන්ජෙක්ෂන් එකක් පිළිබඳව කතා වුණේ කොහොමද? මේ ආදී විදියට විවිධ අයගේ විවිධ මත සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම හරි වේවා මේ හැම එකක්ම ඉබේ සිදුවෙන දේවල් වලට වඩා මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල විදියට තමයි අද අපි මේ භුක්ති විඳින මේ මොහොතවල් අපිට හිතන්න පුළුවන්කම තිබෙන්නේ. අපේ සබාදහම අපට ඔරොත්තු නොදෙන තැනට පත්කිරීමේ මිනිසා බිහි වෙන්නේ ජීවියා බිහි වෙන්නේ පළමුවෙන්ම සාගරේ ඊට පස්සේ ක්‍රමානුකූලව ගොඩබිමට ඇවිල්ලා මේ මිනිස්යන් බිහිවීම දක්වා මේ ඊ타ත්ම කිසිම දෙයක් නැතුව ස්වභාවික පරිසරයේ අපට තිබිච්ච සුදුසුකම් මත තමයි අපේ සියලුම දේවල් සිද්ධ වුනේ බිහිවීම සිද්ධ වුනේ වර්ධනය වීම සිද්ධ වුනේ ජීවත් වීම සිද්ධ වුනේ පරමාවශ භුක්ති විඳීම සිද්ධ වුනේ මේ හැම එකක්ම. එතකොට ක්‍රමානුකූලව අපි අපේ ක්‍රියාකාරකම් කරනකොටගෙන අපි මේ පෘථුවිය අපට සුදුසු නැති අපට ජීවත් වෙන්න බැරි මට්ටමකට ක්‍රමානුකූලව පත් කරගෙන තියෙනවා. ඉතින් අන්න අර පැත්තෙන් අර සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ කියන වගේ එක පැත්තකින් ස්වභාවික විනාශයක් වෙනවා විද්‍යාවෙන් කියන විදියට තව වසර බිලියන ගානකින් අපේ සූර්යයා මිය යන්න පටන් ගන්නවා එතන ඉඳන් එන විනාශයක් තියෙනවා අවසානයේදී අපි මේකේ සම්පූර්ණයෙන්ම ගිලිලා අපි විනාශයටපත් වෙනවා ඒ වගේම ඊට පෙර ආතු අපිට විනාශ වෙන්න ඕන සාධක අපි ක්‍රමානුකූලව නිර්මාණය කරගෙන තිබෙනවා එතකොට පින්වතුනි ඒ පැත්තෙන් අපි මේ ස්ථිරයි අපිට පැවැත්මක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න ලෝකයේ අපි ස්ථිර කරගෙන තිබෙන්නා වූ වස්තුන් වල පැවැත්ම ඊට වඩා ඉතාමත්ම සියුම් විදියට තමයි බුදුදහමේ විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ක්ෂණ බංගුරත්වයේ දක්වාම ක්ෂණයක් පාසා මේවා වෙනස් වෙමින් විනාශ වෙන ආකාරය තමයි විග්‍රහ කරනු ලබන්නේ. ඉතින් ඒ දේවල් වල ප්‍රතිඵලයක් විදියට තමයි අර තත්වයට කවදා හරි අපිට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඇත්තටම මොහොතක්වත් මේ පවතින නිමේෂය ඇතුලේ අපි ජීවත් වෙනවා මිසක ඇත්ත කතා කරොත් එහෙම අතීතයේ තුලවත් අනාගතයේ තුලවත් එහෙම අමුතුවෙන් හිතන්නට පවතින්නට දෙයක් නැහැ. නමුත් අපි හැම දෙයක්ම මේ සම්මුතික ලෝකයේ ඇතුලේ සැලසුම් සකස් කරනවා. නමුත් අපේ ටිකක් හිතනකොට අපිට සමහරක් වෙලාවට ඒකේ මොකක්ද අර්ථය කියලාත් හිතෙන්න පුළුවන්. ඉතින් ඒක එක්කෙනාට ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. පින්නතුනි දැන් අපට දීඝනිකායේ හම්බ වෙන තවත් සූත්‍රයක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය. දැන් මම මේ අපිම පෘථුවිය විනාශ කර ගැනීම උදෙසා අපි මිනිසා විසින් කරපු දේවල් පිළිබඳව අපි ටිකක් හිතාගෙන යනකොට
ඔන්න අග්ගඤ්ඤ සූත්‍රයේ මේ පොළව නැවත පහළ වීම පිළිබඳව කතා කරන සූත්‍රය. ඒ කියන්නේ මේ ජීවය බිහිවීම පිළිබඳව ධර්මානුකූලව කතා කරන සූත්‍රය තමයි අග්ගඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ. එතකොට අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා පින්නතුනි දැන් අර කියන විනාශයෙන් පස්සේ කුමන ආකාරයක විනාශයකින් හෝ පස්සේ නැවත මේ පොළව සකස් වීම පිළිබඳව. එතකොට ඒකේ අවසානයේදී මේ ජීවියාට ආහාරයට ගැනීම සඳහා තිබෙන රස පොළව උලා කාලා මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් සත්වයකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ එහෙනම් ඒ පොළව මොනතරම් පෝෂණීය ගුණයකින් යුක්ත එකක්ද. එතකොට මේ පෝෂණීය ගුණයෙන් යුක්ත පොළව අනුභව කරලා රස පොළව අනුභව කරලා අපිට ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ ටික මිනිසා විසින් ඔන්න ඒක අහිමි කරගන්නවා අඩු කරගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේකේ හට ගන්න හතු වර්ගයක් තියෙනවා. ඊළඟට බදාලතා වැල් ওই විදියට කියලා ස්වයං ජාතල් සහල් දක්වා එනවා. අපි නිකන් හිතමුකෝ දැන් ඔය ස්වයං ජාතල් සහල් වලුනුත් පස්සේ වී පොතු සහිත අපි අද අනුභව කරන සහල් දක්වා අපිට ධාන්‍ය වර්ගවල මේ වී වල ගමන් මග පරිණාමය සිද්ධ වෙලා තියෙනවා. රස පොළවේ ඉඳලා අපේ ආහාර රටාවේ පරිණාමය ගත්තට පස්සේ මේ පොතු වලින් යුක්ත වී ඇට දක්වා ආවා. දැන් මේ වී ඇටත් අපි ගත්තට පස්සේ ඒකෙත් බොහොම රසවත් අපේ પરම්පරාව අපිට මතක කාල සීමාව ගත්තට පස්සේ ඒක බොහොම රසවත් ආහාරයට ගන්න පුළුවන් කාලයක් තිබ්බා. ගොඩක් වෙලාවට අලුත් සහල් ඉදෙනකොට ඒ අලුත් සහල් ඉදෙන සුවඳ මේ වටපිටාවට දැනුණා නිකන් බතේ සුවඳ විතරක්. මොකුත් දාලා නැහැ බතට. ඒවා වෙන රසායනික සංයෝග වෙන රසකාරක මුකුත් නැතුව නිකන් බතක් ඉදෙනකොට දැනෙච්ච සුවඳ මෙතන ඉන්න අපේ පැරණි ඇත්තන්ට හොඳට මතක තියෙනවා ඇති. අපටත් මතක නම් අපිට ඉස්සෙල්ලා හිටපු මේ සියලු දෙනාට හොඳ මතකයක් ඇති. එතකොට ඒක නිකන් සාමාන්‍යයෙන් මේ පොල් සම්බලක් කොටා ගත්තත් ඒ ආහාරය අනුභව කරන්න පුළුවන් එච්චරට රස සුවඳක් රසක් ඒ බතේ තිබුණා. දැන් හැබැයි ඒ බතට මොකද වෙලා තියෙන්නේ? ඒ දැන් අපේ ආහාර රටාව ඇතුලේ දැන් සමහරක් වෙලාවට ව්‍යංජන 7-8ක් එක්කවත් ඒ ආහාරය බත කන්න බැරි තරමට බත සම්පූර්ණයෙන්ම නරක් වෙලා. ඒ කියන්නේ නරක් වෙලා කියලා කියන්නේ ඒකේ තියෙන ජීව ගුණයන් සියල්ලම දැන් අපි විසින් නැති කරලා නිකන් රොඩු ගොඩක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් තව ටික කාලයක් යනකොට ඒ ආහාර රටාවේ මේකත් වෙනස් වෙයි. දැන් විවිධ විකල්පීය ආහාර වලට මිනිස්සුන්ට යන්න සිද්ධ වෙලා තියෙනවනේ. දැන් ලෝකේ අනාගතයේ පිළිබඳව ගවේෂණය කරන අනාවැකි කියන විද්‍යාඥයෝ ඉන්න විද්‍යාත්මක අනාවැකි. තැන් වල සමහර වෙලාවට නිකන් හිතට එන කාරණාවක් නෙවෙයි සාධක සහිතව විද්‍යාත්මකව කියන අනාවැකි වලදී කියනවා මේ ලෝකයේ අනාගතයේ යුද්ධවලට යන්නේ ආහාර වතුර. ඒනොත් ප්‍රධාන වශයෙන් වතුර අරබයාත් මිනිස්සු. එතකොට ජලය අහිමි වුණොත් අපිට පින්නතුනි ආහාර විතරක් නෙමෙයි ජලය අහිමි වුණොත් මේ මොහොතක්වත් අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ප්‍රධානම සාධකය තමයි වායුව ජලය කියන දෙක. දැන් ඒ දේවල් ආහාරය අර පැත්තේ මම ඒක ආහාරය ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉන්නම් ආහාරයේ විවිධාකාරයෙන් අපිට මිනිසාගේ ශරීරයට යෝග්‍ය නොවන මට්ටමට අපි පත් කරගෙන තියෙනවා. ඒක නිසා අපි දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයට ආහාරයක් ගැනීමේදී දෙපාරක් හිතන්න වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ කියන්නේ ආහාරය අපි විස සහිත ආහාර බවට පත් කළා. එතකොට ඒක වෙළඳ උපක්‍රම වෙන්න පුළුවන්, විවිධ පුජ්‍යලංගේ නොදැනීම් වෙන්න පුළුවන්, විවිධ සංඝටක එකතු කිරීම වෙන්න පුළුවන්. එතකොට අපිට නුසුදුසු ස්වභාවිකව අපි ගහෙන් කඩාගෙන කාපු ගෙඩි ඉඳලා ඉතින් මිනිසා පරිණාමය වෙන්න ඕන ඉස්සරහට යන්න ඕන. නමුත් අපි මේ දේවල් වල මිනිසුන්ගේ අර තියෙන ක්‍රූරත්වය, කුහකත්වය, අමනුස්සකම මේ සියලු දේවල් මුදල පළමු තැනට පැමිණීම කරන කොටගෙන අර ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. එතකොට විස සහිත ආහාර. දැන් ආහාර විස වීම නිසාම අවසානයේ විවිධ පිළිකා රෝග වෙන්න පුළුවන්, දියවැඩියා වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, ඒ හරහා දෙන හෘදයාබාධ වෙන්න පුළුවන්. මේ සියල්ලටම අපේ ශරීරයේ පැවැත්මට හානිකර බෝනවන රෝග කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් තමයි අපේ ආහාර රටාව. එහෙනම් අපි දැනටම මේ ලෝකයේ අපිට විනාශයේ අභිමුඛයේ අපි අවශ්‍ය කරන සාධක නිර්මාණය කරගෙන තියෙනවා.
ඊළඟට පින්නතුනි ජලය කියන එකත් ඒ විදිහටමයි. ජලයත් අපි දූෂණය කරගෙන නැති කරන තැනටපත් කරගෙන තියෙනවා. ඊළඟට වායුවත් ඒ විදියයි. අපි ඒක සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට දැන් මේ අර කියන විදියට ඕසෝන් ස්තරය එක පැත්තකින් හානි වෙනවා. අපිට තිබෙන මේ හුස්ම ගන්න තියෙන වටපිටාව අපි ක්‍රමානුකූලව අහිමි කරගනිමින් ඉන්නවා. ඉතින් මේ දේවල් සමහරක් වෙලාවට ලෝකේ බුද්ධිමත් මිනිස්සු කල්පනා කරලා කටයුතු කරත් තව ටික කොටසක් ඉන්නවා ඒක එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහට අපිට දැන් මේක අර බුද්ධහමේ විග්‍රහ කරන මේ අර මේක නিত্য නැහැ මේක පවතින්නේ නැහැ කියන තැන අපිට ඒත්තු ගන්නවන සාධක මේ සම්මුතික ලෝකය තුල අපිට හොඳට තේරුම් ගන්න අවශ්‍ය කරන සාධක පැහැදිලිවම දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි ඔන්න සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය තුල අපට අවධාරණයට ලක් කරන කාරණාව තමයි මේ දේවල් අවසානයේදී විනාශයටපත් වෙනවා. ඒ විනාශයටපත් වෙන නිසා පුජ්‍යලයක් විදියට මේ දේවල් වල අස්තිරතාවය අනිත්‍යතාවය පවතින්නේ නැහැ කියන ස්වභාවය අපි තේරුම් ගත යුතුයි. ඒ තේරුම් අරගෙන අපි ක්‍රියා කරනවා නම් අපට අපේ ජීවිතයේ සමහර වෙලාවට වෙනස් කරගන්න පුළුවන් ආධ්‍යාත්මික ජීවිතය තුල සමහර වෙලාවට මීට ඉහළට යන්න පුළුවන්කම අපට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්නතුණි දැන් මේ තත්වයට එක්ක දැන් යුරෝපයේ අද වෙනකොට අපේ එංගලන්තයේ විතරක් ගත්තයින් පස්සේ මිනිස්සු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ ව්‍යසනයත් එක්ක මිය පරලොව ගියා. ඉතින් ජීවිත බලාපොරොත්තු තරුණ ජීවිතත් නැති වුණා, වයෝවෘද්ධ ජීවිතත් නැති වුණා. ඉතින් හෙට දවස අපිටද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොන තත්වෙට අපේ ශරීරයට මේක මොන මට්ටමකින් ඔරොත්තු දෙයිද? ඒ විතරක් නෙවෙයිනේ පින්නතුනි. සාමාන්‍යයෙන් මේ ලෝකේ මරණ දැන් අපි කතා කරන්නේ මේ කොරෝනා වලින් මැරෙන මරණ ගැන විතරයි. නමුත් අපි මේ කියන තත්වයන් එක්ක පිළිකා වලින් කොච්චර මැරෙනවද? වෙනත් රෝග වලින් කොච්චර මැරෙනවද? දියවැඩියාව කරන කොටගෙන කොච්චර මැරෙනවද? හෘදයාබාධ වලින් කොච්චර මැරෙනවද? මේ දේවල් එක බැලුවට පස්සේ අපේ ලෝකේ මිනිසුන්ට මිය යන්න තියෙන සාධක විනාශ වීමට අවශ්‍ය කරන සාධක අපි සියලු අතින් නිර්මාණය කරගෙන තිබෙන මොහොතක තමයි අපි ගත කරන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි ඔයත්ෝ මේ වෙලාවේදී දැන් දුර ඉඳලා දැන් අපිට මේ තාක්ෂණය පාවිච්චි කරලා මේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් තේරෙනවනේ මේ දුෂ්කර කාල සීමාවන් අපිට එනකොට ඒකේ වටිනාකමත් අපිට දැනෙනවා. දැන් සමහර වෙලාවට විහාරස්ථානයේ විවෘත කරලා ඒ කටයුතු සිද්ධ කරන කාල සීමාව තුළ ඒ දේවල් වලට සමහරක් වෙලාවට යන්න අවස්ථාවක් තිබුණත් අවස්ථාව මගහැරගත්ත උදවියට හිතෙනවා අනේ දැන් නම් මේකට හොඳම කාලය. අපි ගෙදර ඉඳන් හරි මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නට ඕන. නේද? දැන් අපිට අතිරේක වියදමක් කරන්න සිද්ධ වෙනවා. දැන් ලංකාව වගේ නම් මේ පොය වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ කරන්න ගියොත් එහෙම අර data cards රුපියල් 99 ඒවා 10ක් 12ක් විතර දාගන්න වෙන දවස් ඇතුළත. ඉතින් එහෙම කළා උපාසකම්ම කෙනෙක් සිල් සමාදන් වෙන්නේ කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා අපිට මෙහි තියෙන තාක්ෂණික පහසුකම් එක්ක ඒකටත් බිලක් යනවා තමයි. ඒකටත් පිරිවැයක් අනිවාර්යයෙන්ම දරන්න වෙනවා. ඒ දරලා හරි එකතු වෙනවා මේ කටයුතු වලට. එතකොට දැන් යමක් අපිට අහිමි වේගන යනකොට ඒකේ වටිනාකම වැඩි වෙනවා අපිට. යමක් අහිමි වේගන යනකොට සුලභ කාලය තුල ඒකනේ දැන් අර මේ දහම්සොඩ ජාතක කතාව ඇතුලේ දහම්සොඩ රජ්ජුරුව යකාගේ කටට පනින්නේ ධර්මය නැති කාල සීමාවකනේ. මට මේ ධර්මයක් කියනවනම් මම ඔබට ආහාර පිණිස බිලි පූජාවක් බවට පත් වෙනවා. ඒ වගේ සමහරක් වෙලාවට සත්‍ය අවශ්‍ය දේ අපිට හොයාගෙන යද්දී ඇත්තටම අවශ්‍යතාවයේ තියෙන මොහොත වෙනකොට මේ දේ නැති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් විවිධ හේතු නිසා ඒ දේවල් නැති වෙන්න පුළුවන්. ඉතින් හාමුදුරුවෝ විතරක් නේ අද දැන් මම හිතනවා දැන් අපේ ඇත්තන්ට මේ සෑම කෙනෙකුටම අතීතය තුල තිබිච්ච දැනුමට වඩා විශාල දැනුම් සම්භාරයක් තියෙන පරම්පරාවක් අපිට දැන් අලුතෙන් නිර්මාණය වෙමින් තිබෙන්නේ. දැන් නිදසුනක් විදියට ගත්තොත් එහෙම අතීතයේ හැම ඔය බණ කතාවක් ගත්තත් සද්ධර්ම රත්නාවලිය ගත්තත් සද්ධර්මාලංකාරය ගත්තත් බුස්සරණ ගත්තත් අමාවතුර ගත්තත් දහම් සරණ ගත්තත් සංඝ සරණ ගත්තත් ඔය වගේ ලියවිත් ජාතක පොත ගත්තත් ඒක හැම පටන් ගන්නකොටම කියනවා සාවධානව අසා සිටිය යුතුයි. එහෙම තමයි පොත් පටන් ගන්න. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි හැමෝටම අකුරු බෑ. ඒව කියවන්න බෑ.
ඒ නිසා කවුරු හරි දන්න කෙනෙක් ඒ පොතේ තියෙන එක කියවනකොට අහගෙන ඉඳලා අනිත් අය තේරුම් ගන්නවා. එතකොට පින්නතුනි ඒත් ඒ දේවල් සමහර වෙලාවට අපිට තේරුම් ගන්න බෑ. අද වුණත් ඔය ඇත්තන්ට සමහරක් වෙලාවට මේ පාලියෙන් තියෙන පොතක් අරගෙන කියවන්න ගියොත් එහෙම ඒක පාලි භාෂාව ප්‍රගුණ කරේ නැත්නම් එක්ක ඒ පිළිබඳව කියවල හොඳ පරිචයක් නැත්නම් ඒ අකුරක් කියව ගන්න බෑ. නේ? දැන් ඒවම් මේ සුතං කියන එක අපි මොකද මේ ඒවම් කියන එක ඒ විදිහට අදින්නේ මේකේ පොතේ තියෙන එවම් කියලානේ. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට දීර්ඝ අක්ෂරයක් නොවන නිසා පාලි භාෂාවේදී ඒ අකුර එතකොට ලියන්නේ ඒ අකුර විදියට කියලා. නමුත් ඒක කියන්නේ ඒවං කියලා. එතකොට පින්නතුනි දැන් අපි හිතමු ඒ දැනුම ටිකෙන් ටික නැති වෙලා ගියා කියලා. දැන් අපි හිතමු මොකක්වත්ම නැති වෙලා ගිහිල්ලා යම් කාල සීමාවක් තුළ එහෙම වෙනවා මේ පාලි භාෂාව පිළිබඳ මොකක් නැහැ වුණ පොතක් තියලා අහු වෙනවා. තව පරම්පරා 3කින් විතර. එතකොට එයා ඒ පොත තනියෙන් කියවන්න ගියොත් කොහොමද? එවම් මෙසුතං එකං සමයං භගවා එහෙම කියලා තමයි කියවන්නේ. ඇයි? එහෙනම් අර පරිචය සහ දැනුම් තිබිච්ච පරම්පරාවෙන් උරුම වෙච්ච ඥාණය ඒ අයට අහිමි වීම කාරණා කොටගෙන. ඒ නිසා ධර්මයේ තුලත් පින්නතුනේ අද වෙනකොට අපිට විවිධ ගවේෂණ කරන පිරිස් ඉන්නවා විවිධ විදියට මේවා නමුත් ඒ කොච්චර කරත් අපිට අර පරම්පරාවෙන් ආපු දැනුම් සම්භාරය අවශ්‍ය කරනවා. හාමුදුරුවෝ මේක ආරක්ෂා කරන විවිධාකාරයේ දුෂ්කර කාල සීමාවන් තුලදී දැන් අපි දන්නවා තේරවාදී බුදු දහම ආරක්ෂා කර ගැනීමේදී භික්ෂුන් වහන්සේලා බැමිණි තියාසාය කියන මහා සාගත කාල සීමාව තුළ වලගම්බා රාජ සමය තුළ ඇතිවෙච්ච කරකොල කකා ත්‍රිපිටකය මේ දේ ආරක්ෂා කරගත්ත මුඛ පරම්පරාවෙන් ආපු දේ. ඊට පස්සේ ඉතින් අපිට මේක ලිව්වට පස්සෙත් මේ දේවල් විනාශ වුණානේ. නේද? කොච්චර නම් සතුරු ආක්‍රමණ වලට අපිට ලක් වෙන්න සිද්ධ වුණාද? ඉතින් මේ දේවල් ඒ විදියට ගිහිල්ලත් ඒක ආරක්ෂා කරගත්ත හාමුදුරු. දැන් නුවර යුගයේ වෙනකොට සංඝරාජ හාමුදුරු පහළ වෙනකොට නුවර යුගයේ සම්පූර්ණයෙන් ගණින් වහන්සේලා හිටියේ. ගණින් වහන්සේලාට දොස් කිව්වට ගණින් වහන්සේලා නිසා මේ ත්‍රිපිටක පොත්පත් ටික ත්‍රිපිටකයේ ආරක්ෂා වෙමින් ආව ඉස්සරහට. එතකොට ඒ විදියට පින්නතුනි මේක කොහොම හරි ආරක්ෂා කරලා ඉදිරියට දෙන්න පරම්පරාවක් තියෙනවා. නමුත් මේවා කොතනින් නතර වේද කියලා කියන්න බෑ. දැන් අර වලගම්බා රාජ සමය තුල ලංකාවේ සිද්ධ වෙච්චේදී හාමුදුරුවෝ අපවත් වුණා. තනින් තන අපවත් වුණා. ඉතින් ඒක නිසා සමහර දේවල් එහාට මෙහාට අරගෙන යන්න තිබිච්ච අවස්ථාවක් නැති වෙලා ගියා. ඉතින් ඒක නිසා පින්නතුනි අපිට අපේ මේ ලැබිච්ච දේ දැන් නම් සංරක්ෂණය කරන්න ති විවිධ ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒ කොහොම වෙතත් පින්නතුනි මේක ප්‍රයෝජනයට ගන්න බැරි නම් අපි මොනතරම් සංරක්ෂණය කරලා තිබ්බත් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය ඇත්තු දැන් කල්පනා කරා මේ දුෂ්කර කාල සීමාව තුල හරි මේ විදියට අපි විහාරස්ථානයත් එක්ක එකතු වෙලා ඉතින් ඔය ඇත්තන් සතුවක් දැනුමක් තියෙනවා. ඔය ඇත්තන්ටත් පොතපත කියවලා බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන්. එහෙම දේවල් අපි සාකච්ඡා කළා දැනුම හුවමාරු කරගත්තට පස්සේ ඒ දේවල් ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි මම මේ අනුශාසනාව සිද්ධ කරේ ඔබට අවබෝධය පිණිස. එතකොට ඒ අවබෝධය පිණිස කියන්නේ දැනුම පිණිස අපිට දැනුම පිණිස යම් දේවල් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒවා ප්‍රායෝගිකව අත්හදා බලමින් ක්‍රියාත්මක කරනවා. එතකොට මේකේ ප්‍රායෝගික කොටස නෙවෙයි මේ කිව්වේ. ප්‍රායෝගික කොටස කරනවා කියලා කියන්නේ එහෙමනම් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්ප ඔස්සේ ජීවිතය පිළිබඳ විදසුන් වඩන තැනට එන්න ඕන. එහෙනම් ඒක තමයි අපි ඉක්මන් කළ යුතු කාරණාව බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට තව මේකේ තව පහළ වෙමින් මේ භව ගමනේ ඉස්සරහට යමින් තව එහාට යනවාද මෙතෙන්දිම මේක ඉවර කරගන්න උත්සාහයක් දරනවාද කියන එක තමයි වැදගත් වෙන්නේ. මොකද දැන් අද දවසේ තත්ත්වය මේක නම් හෙට දවසේ අපි නැවත මේකෙම ඉපදුනොත් එහෙම අපිට මේට වඩා දරුණු තත්ත්වයන් වලට අත්විඳින්න සිද්ධ වෙනවා. ඔබට දකින්න සමහරක් වෙලාවට මේ පුංචි දරු පැටවු ඉපදිලා මුළු ඇඟම කුණු වෙලා මුළු ඇඟම සම්පූර්ණයෙන් විනාශ වෙලා. ඉතින් අනේ ආශිර්වාද කරන්න මේ දරුවට බෙහෙත් කරනවා මේ විදියයි කියලා දාන්නේම අපිට ඕන තරම් අපිට දකින්න හම්බ වෙනවා දවස ගානේ විවිධ තැන්වල විවිධ ආකාරයේ. එතකොට ඊ타ත්ම රන්වන් පැහැ සිරුරු වලින් ඊ타ත්ම හොඳ සෞඛ්‍ය සම්පන්නව මේ ලෝකෙට බිහි වෙච්ච දරුවෝ දැන් වෙනකොට ලෙඩ ගොඩක් සහිතව තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ. එහෙනම් භව තෘෂ්ණාව කියන එක පිළිබඳව අපට ඇත්තටම හිතක් ඇති කරගත යුතු වන්නේ නැහැ. ඒක එහාට යන්න තව දුෂ්කර පරිසරයක් ඇතුළේ තමයි අපට ඒ නැවත වතාවක් මේ භව ගමනේ ඉදිරි ස්ථාන හම්බ වෙන්නේ කියන එක තීරණය කරාට පස්සේ
අපට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් පින්නුතුනි මේ වෙලාවේදී ඔබ අද දවස පුරාම ਸਰව ප්‍රකාරයෙන් බොහෝ පින් දහම් සිද්ධ කරගත්තා. ඒ සියලු පින්කම් දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය ඔබ සියලු දෙනාටම ලැබේවා. අපේ ගෞරවනීය විමලා විදාන ලොකු හාමුදුරුවන් වහන්සේ ඉතින් උන්වහන්සේ අපිට බොහෝම ලෙන්ගතුයි. මන් 2013 ලෙච්චෝත් විහාරස්ථානෙට ඇවිල්ලා වස් කාල සීමාවක් හිටියා. ඉතින් ඒ කාල සීමාව තුළ අපිට මේ දායක පින්වතුන්ගේ කාරුණික හිත් අඳුනගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපි මේ ගිය අවුරුද්දෙත් මම හිතන්නේ කටින පින්කමට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. මම අපේ නායක හාමුදුරුවෝ මමත් ඒ කටින පින්කම් වලට සම්බන්ධ වුණා. ඉතින් ඒක නිසා ඒ සහ සම්බන්ධතාවයන් මේ සියලු දෙනාත් එක්ක අපිට ඒ හැම කෙනෙක්ගේම ඒ කරුණා බර දායකත්වයන් අපිට සිහිපත් වෙනවා. ඉතින් ඒක නිසා අපි කොහේ හිටියත් කොතන හිටියත් කොයි වෙලාවෙදිත් ඔය ඇත්තන්ගේ අවශ්‍යතාවයක් වුණොත් අපට ශක්ති ප්‍රමාණයෙන් ඒ සම්බන්ධ වෙලා ඒ කටයුතු සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඉදිරියේදීත් අපට අවස්ථාවක් හම්බ වුණොත් ඔය ඇත්තන් මුණ ගැහෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ කාරුණික හදවත කාරුණිකත්වය නිරන්තරයෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් උන්වහන්සේ නිරන්තරයෙන් අපිට ආශිර්වාදයන් සිද්ධ කරනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය අපේ කුසල හාමුදුරුවෝ සූර්යවේ කුසල හාමුදුරුවොත් විහාරස්ථානයේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන හාමුදුරුවන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේත් අපිට ඇත්තටම මේ පාර තමයි උන්වහන්සේ මට අඳුර ගන්න හම්බ වුණේ. ඉතින් අපිට බොහොම සුහදව ඒ කටයුතු සිද්ධ කරනු ලබන උන්වහන්සේටත් ඒ ආශිර්වාදයන් මේ විදිහටම සැලසේවා. අපේ විමලා විදාන ලොකු හාමුදුරන් වහන්සේටත් කුසල හාමුදුරන් වහන්සේටත් දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ශාසනික කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. දෙවියෝ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ සියලු දෙනාටත් දෙවියෝ ආශිර්වාද කරත්වා. ඔය ඇත්තන්ගේ පවුල් වල උදවියටත් ලංකාවේ සිටින සියලු දෙනාටත් මේ කරදර බාධක වලින් දුරස් වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ලෞකික ජීවිතයේ කටයුතු හොඳින් යහපත්ව සිද්ධ කරගෙන යන්නට සියලු ශක්තිය ධෛර්යය දෙවියෝ උදා කර දෙනසේක්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සිද්ධ කරගනිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම දැන් ලෙච්චොත් බෞද්ධ විහාරස්ථානයේ අලුත් තැනක තියෙන්නේ. ඉතින් එතෙන් තාම අපිට එන්න බැරි වුණා. ඉතින් ඒ විහාර ආරම්භක තැන්වල ඉඳලා ඒ අනුග්‍රහය දක්වපු අපවත් වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් ඒ ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම විශේෂයෙන්ම අපේ වරකාගොඩ රේවතාභිදාන ලොකු හාමුදුරන් වහන්සේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු එපාර අපේ විමල නායක හාමුදුරන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ පරම්පරාවන් වල සියලු මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වෙත්වා. සංසාර ගමනින් නිදහස් වෙත්වා. උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා. උතුම් වූ නිවනින් සැනසීම සඳහා අපගේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වේවා. වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ කරන කියන කටයුතු වල ප්‍රගතිය අපේ ජීවිතවලට ලැබේවා. ආශිර්වාදය ලැබේවා. මේ කොරෝනා ව්‍යසනයෙන් සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා. කාටවත් ව්‍යසනයක් කරදරයක් නොවේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. නිවන් සුව පිණිස මේ පින්කම අපි හැම දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා. එහෙනම් අපේ කටයුතු අවසానයි. බොහොම පිං පරිදාරු වහන්සේගේ ඩියුටි හරියටම ඉෂ්ට කළා. බොහොම සන්තෝෂයි.
කාලේ වැඩි වුණාද දන්නේ මට ඔරලෝසුව නෑ හරියට තවත් විනාඩි 4ක් තියෙනවා. බොහොම දර්ශනාත්මක වටිනා අනුශාසනාව ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුනා. එයින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරු දෙමව්පිය බන්දු මිත්‍රාවද ඥාති මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින් සියල්ලක් ඒකාන්තයෙන් හේතු භූත වේවා වාසනාවන්ත වේවා. ඔබටත් වාසනාවන්ත සුබම සුබ නිදුක් නිරෝගී සුවයෙන් පරිපූර්ණ අනාගත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසෙනවා පමණක් නෙවෙයි තමන්ගේ මත බලාපොරොත්තු සියල්ලක් සිද්ධ කරගෙන තව තවත් ආගමික ධාර්මික ශාසනික සියලුම මේ කටයුතු වල ඉතා හොඳින් යෙදලා ඒ කටයුතු සම්පූර්ණ කරගෙන සර්ව ප්‍රකාරයෙන් විශාල පින් රාශියක් එකතු කරගෙන සසර ගමනත් සාර්ථක කරගෙන වටිනා වාසනාවන්ත උත්තම ඒ සසර ගමන අවසන් කරමින් ලබන්නා වූ බෞද්ධයන් හැටියට බලාපොරොත්තු වෙන ජාතියක් ජරාවක් මරණයක් නැති ශාන්ත සුන්දර උත්තම වූ ස්වභාවයේ කියන නිර්වාණ ධාතුව කියන මේ දේ සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේටත් ඒකාන්තයෙන් අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම තවදුරටත් ග්ලාස්ගෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති ඒ වගේම එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක අප ගෞරවාර්ය පණ්ඩිත ශාස්ත්‍රපති කබුරාවල ශ්‍රී රේවත නායක හාමුදුරන් වහන්සේටත් විශාල පින් රාශියක් අත්වෙනවා. වහන්සේ වැනි උගතෙක්ව මේ වගේ ආගමික ධාර්මික කටයුතු වලට සම්බන්ධ කිරීමට ඔය විහාරස්ථානයේ නවතින්නට ඉඩ සකස් කරලා සිටීම ගැන අපි උන්වහන්සේට බොහොම ආශිර්වාද කරනවා. ඉතින් මට වැඩිය බාල කෙනෙක් නිසා මට ආශිර්වාද කරන්න පුළුවන්. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව මේ මොකක්ද දායකත්වය දරන්නේ අපේ මේ දැනට ඉන්න මේ ලෙච්චුත් බෞද්ධ විහාරයේ සභාපති සමාගමේ සභාපති වෙන උපුල් ජයවර්ධන මහත්මයා. එතුමාටත් එතුමාගේ පිරිවරේ පරිවාර පවුලේ සියලු දෙනාටත් ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් සියල්ලක් ඒකාන්තයෙන් ලැබීමෙන් ඒ සියලු දෙනාට වාසනාවන්ත කාලයක් උදා වේවා. මරණ මංචකයේ දක්වා මේ පින් සියල්ලක් සිහිපත් කරමින් ගිහිල්ලා මරණින් මතු සංසාරයේ එදිනා තාකල් මුළුල්ලේ සියලු සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා වාසනාවන්ත කාලයක් ගත කරමු. තම තමන්ගේ මතු බලාපොරොත්තු සියල්ලක් ඉෂ්ට සිද්ධ කරගන්නට අවස්ථාව සැලසේවා. සැප සම්පත් වලින් ආඩ්‍ය සසර ගමනක් ගත කරමින් ගිහිල්ලා සසර දුක් කෙරවල බලාපොරොත්තු වෙන ජාතියක් ජරාවක් මරණයක් ඇති උත්තම ඒ නිර්වාණ ධාතුන් සැනසීමට මේ පින් ඒ අයටත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. අද ධර්ම දේශනාවට සවන් දීමට ඒ වගේම අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා මේ ධර්මානුකූල ජීවිතයක් අද දවසේ ගත කරන්නට සූදානම් වී ලැහත් වෙලා ඉන්න මේ සියලු දෙනාට අපේ දායක පින්තුන් සියලු දෙනාට මේ පින් ලැබීමෙන් ඒකාන්ත වශයෙන්ම ඔබ සියලු දෙනාටම නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට මේ හැම විනාඩියක් තත්පරයක් පාසාම රැස් කරන්නා වූ මේ ධනය අනුගාමික ධනය අප සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හොඳයි තෙරුවන් සරණයි එහෙනම්. තෙරුවන් සරණයි අපි හම්බෙමු දවසක. ආත්මය දායකත්වයේ දරනවා කියන එක පිළිබඳව මට අවබෝධයක් තිබුණේ නැහැ. මේ මම හිතුණා මේ දායක සභාව වෙනුවෙන් කතා කරේ කියලා. ඉතින් එතුමාගෙත් ඒ මිය පරලෝකීය සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද්ද අපි හම්බෙමු ළඟ මේ කොරෝනා ඉවරනට පස්සේ. හොඳයි හොඳයි. එහෙනම් අපි සමු ගන්නවා. එහෙනම් අපි දායක පින්තුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි.